මුලින්ම මම ගන්න කියන්නම්. සුමට ගෝලයක් නිශ්චලතාවයේ තිබෙන ඒ හා සමාන තවත් ගෝලයක් සමග ඝට්ටණය වන්නේ ගැටුම් මොහොතේදී ඒවායේ කේන්ද්‍ර රේඛාව සමග තීටා කෝණයක් සාධන දිශාවකිනි. E යනු ප්‍රත්‍යාඝාතී සංගුණකයයි. චලනය වන ගෝලයේ චලිත දිශාව tan phi සමානයි 1 ධන E වතාවක් t බෙදීම 1 ඍණ E ධන 2යි x වර්ග. යන්නෙන් දෙනු ලබන phi කෝණයකින් අපගමනය වන බව පෙන්වන්න. යන්නෙන් දෙනු ලබන phi කෝණයකින් අපගමනය වන බව පෙන්වන්න. මෙහි x සමානයි x නෙමෙයි t සමානයි. මෙහි t සමානයි tan theta වර්ග සමීකරණයක් ඇසුරෙන් පමණක්. t සමානයි tan theta වර්ග සමීකරණයක් ඇසුරෙන් පමණක් theta හි වෙනස් අගයන් සඳහා මෙහි t සමානයි tan theta වර්ග සමීකරණයක් ඇසුරෙන් පමණක් theta හි වෙනස් අගයන් සඳහා x සමානයි t සමානයි වර්ගමූල 1 ඍණ e බෙදීම 2 විට t සමානයි මෙහෙම විට උපරිම අපගමනයක් ඇති බව අපෝහණය කරන්න. එවිට phi naught සොයන්න. හරි. ඔයාලා ගාන හදලා චූටි ඔයාලා හදන්න මම බ්‍රේක් එකක් ගන්න. යම් වැඩේනේ. මේ මොන්දයි නේද? විද්‍යාවේ මහ ගෙදරනේ. මල්ලි විද්‍යාවේ මහ ගෙදර. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව. හරි. ඔන්න රූපය ඇඳ ගන්නවා. මෙන්න තියෙන වස්තු දෙක ගැටෙන අවස්ථාව. හරි, මෙන්න තියෙනවා ගැටුම් රේඛාව. උඩ ගැටුම් රේඛාව ඔස්සේ තමයි අවස්ථිති ගූර්ණය මොකද්ද? ආවේගය ඇති වෙන්නේ. හරිද? එතකොට අපි හිතමු මේ වස්තුව ආවේ මේ පැත්තෙන් u කියලා ප්‍රවේගයකින් කියලා. එතකොට මෙයා යන්නේ මේ වගේ පැත්තකට. යන්න තිබුණේ මේ වගේ පැත්තකට. එතකොට මෙයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඔයාලා දන්නවා මේ වස්තුව ඇවිල්ලා මෙයාගේ ගැටුණාට පස්සේ මෙයා මත ආවේගී බලය ඇති වෙන්නේ කොහාටද? මේ පැත්තටනේ. තිරස් දිශාවටනේ. එතකොට පැහැදිලි සාමාන්‍යයෙන් වස්තුවක් මත බාහිර බලයක් ඇති වෙන තාක්කල් මොකක් වෙනවද?
එක්ක වස්තුව නිශ්චලතාවයේ තියෙනවා එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් තියෙනවා. දැන් අපි දන්නවා මේ වදින නිශ්චලතාවයේ තියෙන වස්තුවක. එතකොට අනිත් එක තමයි කිසියම් වස්තුවක් මත බාහිර ආවේගී බලයක් ඇති වෙනවා නම් ඒ වස්තුව අනිවාර්යයෙන්ම චලනය වෙන්නේ බලයේ දිශාවට. හරිද? ආවේගී බලය ඇති වෙච්ච දිශාවට තමයි අනිවාර්යෙන් වස්තුව චලනය වෙන්නේ. එහෙනම් ගැටුමට පස්සේ මෙයාට කිසියම් ප්‍රවේගයක් අයිති වෙනවා. ඒ ප්‍රවේගය මම මෙහෙම කියලා දාගන්නම්. එතකොට ඔයාලට තේරෙනවා මෙයා මේ ගෝලයේ ගැටුම් මෙන්න මේ රේඛාව ඔස්සේ ගැටුණාට පස්සේ අනිවාර්යයෙන්ම මෙයාගේ පෙත වෙනස් කරගන්නවා එයා. ඔන්න ඔය වගේ පැත්තකට තමයි යන්න හදන්නේ. ඔන්න ඔය වගේ පැත්තකට තමයි යන්නේ. ආයෙත් සිරස්ව පහළට වෙලානේ. හරි අපි ඒක විශේෂ අවස්ථාවක් වෙන්නේ නැති වෙන ගමකෝ. ටීචර් කියනවා එහෙම ගන්න කියලා. හරිද? එතකොට ඔන්න ඔයගේ පැත්තකට යනවා කියලා මං හිතන්නේ. හරි. එතකොට මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අපගමන කෝණය. එහෙම නැත්නම් මෙයාට තව නමක් කියන උත්ක්‍රමණ කෝණය කියලා. හරි ඕනනම් ඒ වචනේ ලියාගන්න. ඕනනම් නෙමෙයි ලියාගන්න. මෙයාට කියනවා අපි අපගමන කෝණය එහෙම නැත්නම් උත්ක්‍රමණ කෝණය. ඔයාලට මතකයි නම් අර ෆිසික්ස් වලදී ඉගෙන ගන්න මෙන්න මෙහෙම. අර ආලෝක කිරණයක් මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කිරණයේ අපගමන කෝණය අපි d හෙව්වා මතකද? සිම්පල් d. ඒතර මෙයාට කියන්නේ අපගමන කෝණය මෙන්න මේ කෝණය අපගමනය. උත්ක්‍රමණ කෝණය කියලා කියනවා. හරි? උත්ක්‍රමණ කෝණය කියලා කියනවා. ඒතර මෙයා අපිට කියනවා ෆයි කියලා ගන්න කියලා. ෆයි. එහෙනම් මෙයා කවුද? ගැටුම් මෙන්න මේ ගැටුම් රේඛාවත් එක්ක මෙයා දරන ආනතිය තීටා. එහෙනම් මෙයාත් තීටා වෙන්නේ බෑ. එතකොට ඔයාලට තේරෙනවා මෙයා අපගමනය වෙලා යන දිශාව කියලා කියන්නේ ගැටුම් රේඛාවට තීටා ධන ෆයි කෝණයක් ආනත දිශාවක්. ගැටුම් රේඛාවට තීටා ධන ෆයි කෝණයක් ආනත දිශාවකට තමයි වස්තුව මේ වෙලාවේ ගමන් කරන්නේ. පැහැදිලි? හරි. එතකොට දැන් ඔයාලා දන්නවා මෙතෙන්ට අපි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය, ගම්‍යතා සංස්ථිති නියමය දාන්න ඕනි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක අපි ප්‍රවේග දිශාව කොහොමද තෝරගන්නේ කියලා. හරි? දැන් එකිනෙකට ලම්බක දිශා දෙකක් අපි තෝරගන්න ඕනේනේ. ඒ ප්‍රවේග දිශා දෙක තෝරගන්නකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මතක තියාගන්න. දැන් මේකේ ආවේගීය ආතතිය ඇති වෙන්නේ කොහාටද? අන්නේ ආවේගී ආතතිය ඇති වෙන දිශාවකට අපි ස්ථිරවම ඒ දිශාවට හෝ ඊට ලම්බක දිශාවකට අපි සමහර විට ගම්‍යතා සංස්ථිති නියමය පාවිච්චි කරයි. අනිත් එක තමයි ආවේගීය ආතතිය ඇති වෙන දිශාවට අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන වැදගත්ම සමීකරණයක් තියෙනවා නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. ඉතින් ඔන්න ඕවා ගැන හිතලා තමයි අපි මේකේ ප්‍රවේග දිශාව නම් කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට අපි මෙහෙම කරමු. මේ ප්‍රවේග දිශා එකිනෙකට ලම්බකව ගන්න ප්‍රවේග සංරචක අපි තිරස් සහ සිරස් කියන දිශාවට නම් කරගමු. ඇයි ඒ? හේතුව තමයි එක දිශාවක් මෙහාට ගන්නවා මොකද මේ පැත්තට තමයි ආවේගය ඇති වෙන්නේ. ආන් ඒ හින්දා. එතකොට මම ගන්නම් මෙන්න මෙයාගේ සිරස් සංරචකය y1 කියලා. මෙන්න මෙයාගේ තිරස් සංරචකය මම ගන්නම් x කියලා. x1 කියලා ගන්නකො මෙයා y කියලා ගන්නම්. මෙයාව මම ගන්නම් x2 කියලා. ඕන අපි ආව v කියලා ගමුකෝ. හරි? මෙයාව අපි ගමු v කියලා. ඒ ප්‍රශ්නයක් නෑ ඔයාලට ඕනේ සමීකරණයක් දාගන්න. හරි? ඒ වුණත් අපි මෙයා x කියලා ගමු. ඒව කිසි ගැටලුවක් නෑ. ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. හරි? කොහොම ගමු. දැන් මොකක්ද කරන්නේ? දැන් මොකක්ද කරන්නේ? අපි දන්නවා මෙන්න මේ පද්ධතියම සැලකුවාට පස්සේ මොකක් වෙන්න ඕනිද? මේ පද්ධතියම සැලකුවාට පස්සේ ගම්‍යතාවය සංස්ථිතික වෙන්න ඕනේ. හරි? පද්ධතියම සැලකුවාට පස්සේ ගම්‍යතාවය සංස්ථිතික වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගැටුම් රේඛාව ඔස්සේ නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමයක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරිද? හරි. එහෙනම් ඔතන අපිට දීලා තියෙන tan phi කියලා කෙනෙක්ව හොයන්න. tan phi කියලා කෙනෙක් හොයන්න බලන්නේ තියෙන ප්‍රකාශනෙත් දිහා tan phi සමානයි 1 ධන e වතාවක් මෙතන තියෙන්නේ tan theta නේ බෙදීම 1 ඍණ e ධන 2යි tan වර්ග theta. ඔන්න ඕනේ තියෙන්නේ. එතකොට මෙයා ඇතුළට theta ගෑවෙන්න ඕනේ. හරි?
ෆයි ගෑවෙන්නත් ඕනි, තීටා ගෑවෙන්නත් ඕනි, ප්‍රත්‍යයගත සම්ගුණකය ගෑවෙන්නත් ඕනි. ඔන්න කොටස් ටික ගෑවෙන්න ඕනි. එතකොට නිකමට මෙයාව බැලුවට පස්සේ නිකන් ඔයාලට හිතෙන්න ඕනි මේක නිකන් tan සූත්‍රයට ගිහිල්ලා වගේ අර අපි ත්‍රිකෝණමිතියේදී ගන්නෙ tan a ධන b ආකාරයක් එනවනේ. ආන් ඒ වගේ ආකාරයකට ගිහිල්ලා තමයි මේක සුළු කරගෙන තියෙන්නේ. ඒක ඉතින් ගණන් හදන ඔයාලට ඉතින් අනිවාර්යෙන් හොඳටම තේරෙන්න ඕනේ. හරි. හරි. එහෙනම් දැන් අපි බලමු tan ෆයි ධන තීටා කියන එක නා අපිට හොයාගන්න පුළුවන් වුණා නම් වැඩේ හරි නේද? tan ෆයි ධන තීටා. මේ ගාන බලන්න. උත්තරේ දිහා බලලා මුලට ගිහිල්ලා මුලින් නම් ආයෙ හදාගෙන එන්න. එමය කරන්නේ. එතකොට ඔයාලා වැඩේ පට්ට කියන්නේ. ඉස්සෙල්ලාම ගත්ත ගාම පුදගුවම කාපිය කා කියලා ගාන හදන්න ගන්න එපා ඉස්සෙල් යුට්ට හිතන්න. කොහොමද මේක හැදෙන්නේ කියලා. එහෙමත් හිතෙන්නේ නැත්නම් ඉතින් ඔය ඕන විදිහකට හදලා දාන්න එතකොට උත්තරේ. එතකොට කරන්න දෙයක් නැහැ නැත්තම්. හරි. දැන් ගානේ මේ උත්තරේ දිහා බලලා ආපස්සට හිතන්න. හරි. එතකොට tan ෆයි ධන තීටා කියලා කියන එක අපිට ඕනි වෙයි. එහෙනම් එයාව හොයාගන්න අපි යන්න ඕනි. එතකොට මෙන්න මෙතන තියෙනවා ෆයි ධන තීටා. දැන් ඔයාලට තේරෙන්න ඕනි අපි ගන්නවා සාමාන්‍යයෙන් දැන් මෙතන ප්‍රවේග සංරචක දෙකක් තියෙනවානේ. හරි x සහ y කියලා ප්‍රවේග සංරචක දෙකක් තියෙනවා. එතකොට අපිට මෙතෙන්ට පුළුවන් ඔන්න සිරස් ප්‍රවේග සංරචකය ඔන්න තිරස් ප්‍රවේග සංරචකය. හරි? එතකොට දැන් මේ තියෙන්නේ x මේ තියෙන y නේ. ඔන්න එතකොට මේ වගේ දිශාවකට තමයි මෙන්න මේ කෝණය තමයි අපිට තියෙන්නේ θ ධන ෆයි. sorry θ ධන ෆයි. ඔන්න ඔහොම. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවා tan θ ධන ෆයි ගන්න කොහොමද කියලා. කොහොමද ගන්න පුළුවන්? tan θ ධන ෆයි කියලා කියන්නේ කවුරු වෙන්න ඕනේද? y බෙදීම x වෙන්න ඕනේ. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඉස්සෙල්ලාම අපිට y හොයන්න වෙනවා x හොයන්න වෙනවා. ඕක හොයන්න නැතුව ගණන් හදන්න. හරි. ඕක හොයන්න නැතුව ගණන් හදන්න. ගානේ අග බලලා මුලට යන්න මුලට හිතාගෙන යන්න මොනවද ඕනි කියලා. දැන් x සහ y හොයන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න. එතකොට හරි. 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 එහෙනම් දැන් ඔන්න x සහ y හොයන්න ඕනේ. ඔය ළමයි හැමෝම කියන කතාවනේ ගානේ මුල අල්ලන්න බෑ කියන එක. මේ මුල අල්ලන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඉතින් විභාගෙන් කවුරුත් නැහැ. ගානේ මුල අල්ලලා දෙන්න විභාගේ ශාලාදීව තියෙන්නේ නැහැ. හරි. ඔන්න ඉතින් ළඟ ඉන්න එකාගේ පොඩි කොපියක් අහගන්න පුළුවන් නම් හරි. එහෙමත් දැන් හරි. දැන් x සහ y ගන්න. මොකද කරන්නේ? බලන්න v කියන්නේත් අපි දන්නේ නැති කෙනෙක්. ඔන්න බලන්න මෙතනත් අමාරු වෙන්නේ. v කියන්නේත් අපි දන්නේ නැති කෙනෙක්. x කියන්නේත් දන්නේ නැති කෙනෙක්, y කියන්නේත් දන්නේ නැති කෙනෙක්. එතකොට අපිට සිද්ධ වෙනවා මෙතෙන්ට අඩුම තරමෙන් සමීකරණ තුනක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ගාන හදන්න බෑ. හරි? මොකද්ද සමීකරණ තුන? මම කිව්වා මේ පද්ධතිය සැලකුවට පස්සේ අපිට ඕනෑම දිශාවකට ගම්‍යතා සංසිද්ධ නියමය පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මොකක්ද හේතුව? හේතුව තමයි මෙයා මත බාහිර බල නැහැ. පද්ධතියම සැලකුවම පද්ධතිය කියලා අපි ගන්න මේ ගෝල දෙකම. ගෝල දෙකම සැලකුවම බාහිර බල නැහැ. ඒ නිසා ගම්‍යතා සංසිද්ධ නියමය ඕනෑම දිශාවකට දාන්න පුළුවන්. හරි? ගම්‍යතා සංසිද්ධ නියමයම i සමානයි ඩෙල්ටා mv බිඳුවයි කියලා එතකොට ගන්න. ඔව් i බිඳුවයි කියලා දානවා. පද්ධතියම දානවා ටිකස්ව. අරයට දානවා නේද? එතකොට අපි ගන්න i සමානයි ඩෙල්ටා mv බිඳුවයි කියලා ගන්න. i කියන්නේ බිඳුවනේ. පද්ධතියම දානවා. පද්ධතිය දානවා i බිඳුවයි. ඒක ගෝලයක් සරකුත් ඒක. එක ගෝලයක් සරකලා දාන්නේ ඒ කේන්දරේ කවුරු නම්බර. හරි මේ මෙහෙම දෙයක් තියෙනවලු හරිද? ඒක මේ ඔයාලා දැනගන්න එක හොඳයි. අර දැන් අපි ඉස්සර ගණන් හදනකොට මේ රේඛීය ගම්‍යතා සංසිද්ධ නියමය කියලා තමයි මේකට මම දැන් මේ මට මතක විදිහට එහෙම තමයි. හරිද? මේ එහෙම දාන්න එපාලු. එහෙම ඒක මට වඩා ඉතින් දන්නවනේ. හරි එහෙම දාන්න එපාලු. එහෙම නැතුව මේ i සමානයි ඩෙල්ටා mv බිඳුවයි කියලා ගන්න. ඒ කියන්නේ අරකමයි.
රේඛීය ගම්‍යතා සංස්කෘති නියමයමයි. ඒ වුණාට මේ අර මෙතනදී ආවේගීය ආතතියින් නැති වෙන්නේ. ආවේගීය ආතතියින් කිව්වොත් වැරදි. ආවේගයක් නැති වෙන්නේ. ආතතියින් නැති වෙන්නේ තන්තුවල වගේනේ. හරිද? ඒතර මෙතන ආවේගයක් නැති වෙන්නේ. ඒක නිසා අපි I සමානයි ඩෙල්ටා MV දාලා ඒක බිඳුවට සමාන කරලා ගමු. ඒතකොට මම හිතන්නේ අපිට නිකම්ම ලියන්න පුළුවන් දිශාවක් තෝරගෙන I සමානයි ඩෙල්ටා MV අණුව. පද්ධතියටම මේ දිශාවට I සමානයි ඩෙල්ටා MV අණුව. හරි? මොකක්ද දෙන්නේ එතකොට? පද්ධතියම සැලකුවාම මොකද ආවේගය කියලා කියන්නේ බිඳුවයිනේ. බිඳුව සමානයි. ඔව් අයිටයි කැපෙනවා මෙතන දැන්. පද්ධතියම සැලකුවට පස්සේ මෙතනත් අයි ඉන්නවා මෙතනත් අයි ඉන්නවා දිශා දෙකකට ඉන්නේ. ඒතකොට මේ දෙන්නගේ විශාලත්වයන් සමානයි. ඒ නිසා යා කැපිලා බිඳුව වෙනවා. හරිද? එතකොට අපි ඩෙල්ටා MV කියලා ගන්නේ කවුද? පසුගම්‍යතාවයේ රින පෙරගම්‍යතාවය. හරි? පසුගම්‍යතාවය කියන්නේ කවුද? අපි ඉස්සෙල්ලාම සැලකුවමු මේ ගෝලය. මේ ගෝලයේ පසුගම්‍යතාවය කියලා කියන්නේ අපි මෙයාගේ ප්‍රවේගය අරන් තියෙනවා x කියලා. මේ ගෝලයේ පසුගම්‍යතාවය x m වතාවක් x. හරිනේ? එච්චරයි. වෙන මොකුත් නැහැ. දාන මේ ගෝලයේ පසුගම්‍යතාවය කියලා කියන්නේ m වතාවක් v. එච්චරයි. ඍණ මේ ගෝලයේ පෙරගම්‍යතාවය. ඒ කියන්නේ m වතාවක් අන්න මෙයාගේ සංරචකය u cos theta. දාන මේ ගෝලයේ පෙරගම්‍යතාවය කියලා කියන්නේ බිඳුව. ඒක නම් ඉතින් ලිව්වේ නැතත් මම හිතන්නේ අවුලක් නැහැ. හරි? දැන් මොකද්ද කරන්නේ මෙතනින්? අන්න බලන්න මෙතනම තියෙනවා අපි නොදන්න පද දෙකක්. මෙතනින් අපිට ගන්න පුළුවන් m අයින් කරන්න හැකිනේ. එහෙනම් එනවා u cos theta සමානයි x ධන b පළවෙනි සමීකරණය. හරි? දැන් මොකද කරන්නේ? දැන් x සහ v හොයන්න අපිට වෙන දිශාවකට ගම්‍යතා සංස්කෘතිය මොකද මේ I සමානයි ඩෙල්ටා m දාලා හරියන්නේ නැහනේ. x සහ v හොයන්න. කවද පාවිච්චි කරන්න වෙන්නේ? නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. රයිට්. එහෙනම් අපි දැන් දාමු. ඒකත් දිශාව ලියන්න. එතකොට ලියන්න මෙන්න මේ දිශාවට පද්ධතියටම පද්ධතිය කියලා ඕනේ. හරි? මේ දිශාවට නිව්ටන්ගේ නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. හරි? අපිට දාන්න පුළුවන් මොකද්ද? පසු සාපේක්ෂ ප්‍රවේගය. ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. අපි ගමුකෝ මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියලා. හරි? මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියලා ගමුකෝ ගැටුමට පසු. එතකොට මෙයාගේ ගැටුමට පසු ප්‍රවේගය කියලා කියන්නේ v. මෙයාගේ ගැටුමට පසු මේ ප්‍රවේගය කියලා කියන්නේ x. එහෙනම් මෙයාගේ ප්‍රවේගයට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියන්නේ කවුරු වෙන්න ඕනේද? v ඍණ x වෙන්න ඕනේ නේ. ඒ ගෝලට සාපේක්ෂව නේද කියන්නේ? මේ ගෝලයට සාපේක්ෂව. x නෙවෙයි. x නෙවෙයි. එහෙනම් අපි මේක මෙයාට සාපේක්ෂව ගත්තා නේද? කවන්නේ. x ඍණ v වෙන්න ඕනේ මෙතන නේද? සාපේක්ෂ ප්‍රවේගය. x ඍණ v සමානයි කවුද? ඍණ e වතාවක් කවුරු වෙන්න ඕනද? මෙයාට සාපේක්ෂව මෙයාගේ පෙර ප්‍රවේගය වෙන්න ඕනේ. හරි? මෙයාට සාපේක්ෂව මෙයාගේ ගැටුමට පෙර ප්‍රවේගය වෙන්න ඕනේ. එතකොට කවුරු වෙන්න ඕනේද? මෙයා නිශ්චලයිනේ. එතකොට මෙයාට සාපේක්ෂව මෙයාගේ පෙර ප්‍රවේගය කියලා කියන්නේ කවුරු වෙන්න ඕනේද? මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය. ඒ කියන්නේ u cos theta. දෙවෙනි සමීකරණය. හරි? එතකොට මෙතන තියෙනවා x ධන v. මෙතන තියෙනවා x ඍණ v. ඕන්න ඉතින් සමීකරණේ පැත්ත මාරු කරගන්න ගත්තා නම් හොඳයි නේ. සමීකරණේ පැත්ත මාරු කරගන්න. එතකොට ලේසියිනේ. මේක අපි ලියාගමු ඍණ e
u cos theta සමානයි x ඍණ v. දෙවෙනි සමීකරණය. හරි. දැන් මොකද කරන්නේ? 1 දාන 2 අපිට ලියන්න පුළුවන් u cos theta ඍණ eu cos theta සමානයි 2x 2x. හරි. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් x සමානයි u cos theta වතාවක් 1 ඍණ e බෙදීම 2යි. හරිද? ඔව්. ඔන්න x ටගයක් ගත්තා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? v හොයා ගන්න වෙනවා. අපි v හොයන එක දැම්ම කරන්නේ නැතුව කමන්නේ අපි එකක් හොයලා තියමුකෝ. ඕනි වෙයින් ඉස්සරහට. නැත්නම් v හොයාගන්න එක ඔව් v හොයාගන්න වෙන්නේ. අපිට ගාන ඉස්සරහට යනකොට සමහර විට කමන්නේ. එහෙම ඕනි වුණොත් අපි හොයමුකෝ. දැනට අපි හොයමු y වල. v දැනට අවශ්‍ය නැහැ. ඉස්සරහා ගානේ දැනට තියෙන ප්‍රකාශනය ගන්න. මෙන්න මේ ප්‍රකාශනය ගන්න v කියන කෙනා අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ x සහ y. එහෙනම් අපි v හොයන එක පොඩ්ඩක් නවත්තමු. ඉස්සරහදී ඕනි වුණොත් හොයමු. ඒක නිකන් බොරුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි දාමු පද්ධතියට පහලට i සමානයි ඩෙල්ටා mv අනුව. එතකොට ලියන්න පුළුවන් බිඳුව සමානයි පද්ධතියට පහලට. පසුගාමීතාවය. ඇවුනේ. මොකද? එතකම් මොකද කරන්නේ? අපි කරනවද නැත්තම්? පොඩක් අහන්න පස්සේ එතකන් ඉන්න ඕනේද නැත්තම් මොකද කරන්න ඕනේ කියලා? හරි අපි පොඩ්ඩක් කියමු. එතකන් ඉමු. ඒ වගේ ප්‍රශ්න වලදී අපිට දෙන්න උත්තරයක් නැහැ කියන එක. අපි කියන්නේ ඒව අදාළ නැහැ. උත්තරේ ගත්තද? අයියේ. ඕකේ. ඇන්නේ බා? ඇන්නේ නැහැ. කැඩි ඇහෙන්නේ. සින්දුවක් කියනවා වගේ. සින්දුවක් කියනවා. හරි. ඇවුන්නේ නැහැ බා. ඔහොම නෙවෙයිනේ ගත්තේ. ඒත් ආවා. ප්‍රශ්න කොහොමද ගත්තේ? ප්‍රශ්න නැහැ කියන්නේ හරි විදිහකට වෙන්න ඕනේ. මේ හදපු උත්තරේ එවන්න බලන්න. හරිද කියලා බලන්න. මේ අම්ම මොන හරි ගෙනාව නේද මොන්නේ? නෑ දැන්. චුට්ටක් එවන්න මේ මගේ ෆෝන් එකට එවන්න. ඕනේ. තරුණිකා මේ එවන්නකෝ අක්කා බල්ලා කියයි. මේ අක්කා බල්ලා කියයි. එවන්නකෝ බා හදපු විදිහ. හරි. මෙතන ඊට පස්සේ අපි මෙහෙම ලියමු. මෙතෙන්ට පළමු ගෝලයට පහලට i සමානයි ඩෙල්ටා mv අනුව අපි දන්නවා මේ දිශාවට ආවේගයක් නැහැ. එහෙනම් ආවේගය බිඳුවයි. සමානයි. කවුද? පසු ගම්‍යතාව. ඒ කියන්නේ y වතාවක් m වතාවක් y. m වතාවක් y
ඍණ පෙරගම්ම්‍යතාව m වතාවක් u. u කවුද? sin theta නේ. u sin theta. එහෙනම් y කියන්නේ u sin theta. m කැපෙනවානේ. u sin theta. y කියන්නේ u sin theta. හරි. දැන් අපිට පුළුවන් ගන්න tan phi ධන theta සමානයි කාටද? y බෙදීම x නිසා අපිට ගන්න පුළුවන් tan phi ධන theta සමානයි y. u sin theta බෙදීම x u බෙදීම 2යි cos theta වතාවක් එක ඍණ e. එතකොට මෙතනින් එනවා tan theta. හරි. එතනින් එනවා tan theta u ට u කැපෙනවා. එතකොට 2යි tan theta කියලා එන්නේ. එතකොට එනවා tan theta ධන phi සමානයි 2යි tan theta බෙදීම එක ඍණ e. ඔයාලට ඉතින් මෙතනින් කෙලින්ම tan සූත්‍රය ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. මේ ප්‍රශ්නයක් නෑ. එකපාරට උතනින්ම tan සූත්‍රය ලියා ගන්න පුළුවන් නම් ලියන්න. මේ ආරම්භ තියෙන්නේ අර ඔය ෆයි නෙමෙයි මුළු කෝණෙම අරගෙන ඔව් ඊටෙන් පස්සේ මුළු කෝණෙම ඇල්ෆා කියලා අරගෙන ඇල්ෆා ඍණ තීටා සමානයි ෆයි ඇල්ෆා ඍණ තීටා සමානයි ෆයි හරිනේ මම රූපේ වන්නකෝ මම ප්‍රවේගයෙන් උත්තරේ ඇවිල්ලා නම් තියනවාද මන්ට ඒ කියන්නේ මුළු කෝණය ඇල්ෆා කියලා ගත්තොත් ඇල්ෆා සමානයි නෑ ඇල්ෆා ඍණ තීටා සමානයි ඇල්ෆා ඍණ තීටා සමානයි ෆයි කියලානේ ෆයි සමානයි ඇල්ෆා ඍණ තීටා. ඒතකොට මෙහෙම අරගෙන දෙපැත්තේ tan අරගෙන එහෙම සුළු කරලා ඔව් ඔව් ඇල්ෆා. හරි ඉතින් මේකම තමයි. ඒත් ඔයාලට අනිවාර්යයෙන්ම ඔය නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය ඒ ටික එහෙම දාන්න වෙනවා මේ විදිහටම නේද? වෙනසක් නැහැ. තරුණිකා තරුණිකා මම හිතන්නේ ඒ ටික දාන්න ඕනේ නැතුව බෑ. ඔව් ඒ තමයි. එහෙම දාන්න ඕනේ නැතුව බෑ. ඔව්. ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතෙන්ට ගන්නවා tan theta ධන tan phi. හොඳයි මම දැන් මේ ක්‍රමේ ලේසි වගේ. tan phi. බෙදීම එක ඍණ tan theta tan phi. ඔහොමනේ. මේක සමානයි 2යි tan theta බෙදීම එක ඍණ e. දැන් මේක හරස් ගුණ කරගමු. tan theta වතාවක් එක ඍණ e ධන tan phi වතාවක් එක ඍණ e සමානයි 2යි tan theta ඍණ 2යි tan වර්ග theta වතාවක් tan phi. tan phi තනි කරගමු. එහෙනම් අරයව ගේන්න වෙනවා මෙහෙ. මෙයාව ගෙනියන්න වෙනවා අරෙහි. එතකොට එනවා tan phi අපිට එළියට ගන්න පුළුවන්. tan phi වතාවක් එක ඍණ e මෙයා මෙහෙ ගෙනාවම ධන 2යි tan වර්ග theta. එනවා නේද උත්තරේ? සමානයි tan theta 2යි tan theta ඒ කියන්නේ tan theta. හරි. මෙතන 2යි tan theta වතාවක් එක ධන e. හරි? එක ධන e ගන්නේ. ඔව් එක ධන e. හරිනේ? මේක ගන්න පුළුවන් tan phi සමානයි
මේක ඉතින් ගාන සුළු කරනකොට මොකද tan theta වෙනකොට t කියලා දාගන්න. ඒතර වැඩි හරි. ඇයි අපිට කියනවනේ උඩ t සමානයි tan theta වෙයි කියලා. ඒතර මේක ගන්න පුළුවන් tan 1 ධන e 1 ධන e බෙදීම 1 ඍණ e ධන 2 tan වර්ග θ. ඒ කියන්නේ t වතාවක් 1 ධන e බෙදීම 1 ඍණ e ධන 2 t වර්ග. වරහන් ඇතුලේ t මෙහි නැත්නම් t සමානයි tan theta නිසා වැරදි වගේද? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දාලා තියෙනවා තිරස් දිශාවට. I සමානයි ඩෙල්ටා m දාලා තියෙනවා. ඇයිවා මෙතන තරුණිකා මේ v2 sin alpha කියලා අරන් තියෙන්නේ? එතනේ ඔයා ඇඳපු රූපේ පොඩ්ඩක් පැහැදිලි වෙවන්න. එහෙම තියෙනවා. නෑ මේ තියෙන ඒ රූපේ. එහා පැත්තේ ගන්න අන්තිමට. ආයෙවල තියෙනවානේ. ආහා. ඔයා අනිත් පැත්තට හැරෙනවා කියලා අරන් තියන්නේ නේද? ඔයා මේක අරන් තියන්නේ මෙහෙම යනවා කියලා වැදිලා. මේක මෙහෙම. මෙහෙ වැදිලා මෙහෙ යනවා කියලා. වරදක් නෑ. එතකොට ඔයාලට අපගමන කෝණයේ විදිහට හැබැයි ගන්න වෙන්නේ මෙයාම. θ කියන්නේ එතකොට මෙයානේ. එක ප්‍රවේගය නේද අරන් තියෙන්නේ? එක ප්‍රවේගයක් නේද මේ අරන් තියෙන්නේ? අපි y x කියලා ගත්ත එකයි ඒ අරන් තියෙන්නේ. නෑ මෙයා රූපේ ඇඳලා තියෙන විදිහට මේක මේ කෙලින්ම මෙහෙ හැරෙනවා කියලා අරන් තියෙන්නේ. ආපස්සට හැරෙනවා කියලා අරන් තියෙන්නේ. දෙකටම නාමයෙන් එකම ප්‍රවේගය නේද? v2 කියලා ඔය බැලුවිලා නේ. අනේ මේක ඒක තමයි v1 v2 කියලා තියෙන්නේ. ඔයා මේක සම්පූර්ණයෙන්ම හැරෙනවා කියලා අරන් තියනවා නේද? ඊට වඩා මෙන්න මේකට පුළුවන් නැද්ද? පිරසට ප්‍රවේග සම්මත දෙයක් දාන්න. මෙයා හදපු එක හරියට දන්නේ ඇල්ෆා ඊටු ටික හදන්නකෝ අනිත් අනුවදන ඇල්ෆා ඍණ තීටා කියන්නේ මොකක්ද? හරිනේ. කොට්ටලින් අරන් තියෙනවා. ඔයා හදලා තියෙන විදිය නම් හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට හිතෙනවා ඒක ටිකක් දිග වැඩි කියලා.
නෑ මෙහෙම අර සම්මතක දෙක වුණාම අවුලක් නැහැ. ඔව් මේ විදිහට ගත්තාම ලේසි. ඔය හදලා තියෙනවා හරි. වැරදි නෑ. හරිද? ඔය හදලා තියෙනවා හරි. මෙතන අර 90 ධන ඇල්ෆා ඍණ තීටා ඊට පස්සේ අපගමන කෝණය හොයන්න ගියාම සෑහෙන කීමක් දෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ මෙතන අර එතකොට එනවා tan phi සමානයි 1 මේ cot alpha ඍණ තීටා කියලා ඇවිල්ලා. මට හිතෙනවා මේ වැඩේ ටිකක් මේ දිග වැඩි කියලා. අමාරුයි කියලා. මේකෙන් ඊට වඩා පාසුවෙන් ගන්න පුළුවන්. තරුණික වැඩේ හරිනේ. ප්‍රවේග ගණන්ති සිලපරයි සම්මතට විදිහට ගන්න. මේ වගේ වෙලාවකදී දැන් හරියයි. ඔව් දැන් මේ වගේ වෙලාවකදී ගානේ දැන් අපිට කියලා නෑනේ මේක ආපස්සට ආවේ හැරෙනවා කියලා. හරි මේක මෙහෙම හැරෙනවා කියලා නෑනේ. එහෙම කියලා නැත්තම් එහෙම ගන්න එපා. ඔයා හිතන්න මේක හැරෙන්නේ සුළු කෝණයක්, චූටි කෝණයක් කියලා. අංශක 90 ඒ කියන්නේ ඔයා කියන්නේ මේකත් පහු කරගෙන හැරෙනවා කියලා හිතන්න එපා. ඒ කියන්නේ සිරස් රේඛාවත් පහු කරගෙනම හැරෙනවා කියලා හිතන්න එපා. මට හිතෙනවා එහෙම කරාට පස්සේ ටිකක් අර දැන් ඕකේ අහනවානේ ප්‍රශ්නයක් ඒව තීරණය කරන්න ඕනේ මම. දැන් මෙතන අහනවානේ අපගමන කෝණය කොච්චරයිද කියලා. අපි දන්නේ මොනවා වෙයිද කියලා දන්නේ. මේක මෙහි හැරෙයිද කියලාත් දන්නේ. අපි කරන වැඩේ හොයනවා. හරි? අපි ওই විදිහට හොයනවා. හොයලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඒක සමහර විට මේ ලොකු වගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක සිරස් රේඛාව පහු කරලා අපගමනය වෙනවා වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. මොකද නැත්තම් අර මේ ඔය සූත්‍රෙම දාන්න ගියාම ටිකක් අමාරුයි. වැරදි නෑ කරපු වැඩේ. අර එතකොට ඔයා ගානේ එල්ලිලා ඉන්න වෙනවා ගොඩක් වෙලා. හරි. බලන්න ඊගාව කොටස. මොකක්ද ඊගාව කොටස කියන්නේ කියලා බලන්න. ඊගාව කොටස මොකක්ද කිව්වේ? වර්ග සමීකරණයක් ඇසුරෙන් පමණක් තීටාහි වෙනස් අගයන් සඳහා tan තීටා සමානයි, يعني t සමානයි 1 ඍණ e බෙදීම දෙකේ වර්ගමූල විට තීටා නෝට් උපරිම අපගමනයක් ඇතිවන බව අපෝහණය කරා. හරි. තීටා නෝට් ඇතිවන උපරිම අපගමනය තමයි හොයන්න ඕනේ. බලන්න පොඩ්ඩක්. අයියෝ ඕකේ. අයියෝ කියන්න එනවා. මේ පසුදු දුව දැස්සනිසා ලෙටුනා කියලා සිග්නල් මති කියලා. හා හ්ම්. රෙකෝඩින් මට එකක්. අහනවා. රෙකෝඩින් එකක් ඕනේ නේද? හ්ම්. රෙකෝඩින් එක. Recording in progress. හරි. බලන්න. චුට්ට හදන්න. ෆයිට එන්න පුළුවන් උපරිමගේ ෆයි නෝට්. ඒක ෆයි නෝට් තමයි යන්නේ. එනේ ෆයිට අගයන් එන්න පුළුවන්. ඒකේ උපරිමගේ ෆයි නෝට් කියලා හිතන්න. ඒකත් නිකන් අර ෆිසික්ස් වලදී ගන්න අවම අපගමනය වගේ. හරි දැන් මෙතනදී අහන්නේ මේ වස්තුව ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේකේ ගැටිලා මෙහෙම යන්න පුළුවන්. හරි මෙහෙම ගන්නකො. කොන්න වස්තුව තියෙනවා. මේක මෙහෙ වැදිලා මෙහෙ යන්න පුළුවන්. ඒත් අපගමනයක්. සමහර විට මෙහෙම වැදිලා මෙහෙ යන්න පුළුවන්. ඒත් අපගමනයක්. මෙහෙ යන්නත් පුළුවන්. ඒත් අපගමනයක්. මෙහෙ යන්නත් පුළුවන්. ඒත් අපගමනයක්. හරි. ඔහොම වෙන්න පුළුවන්.
හරි? දැන් අපිට කියන වර්ග සමීකරණයක් පාවිච්චි කරලා. අපිට පුළුවන් ඒකට ආපු ප්‍රකාශනයේ තියෙනවා tan phi සමානයි t වතාවක් 1 ධන e බෙදීම 1 ඍණ e ධන 2t වර්ග. කොහොම තියෙනවනේ. ඒත් මේක දැන් වර්ග සමීකරණයක් පාවිච්චියෙන් විසඳ ගන්න ඕනේ. හරි. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම phi okay. ආවා කියලා කියන්නේ. අවුලක් නැහැ නේද? ඔව් ඒකමයි. ආයෙ කියන ගානේ මිස් වෙන්න තමයි කියන්නේ. මේ ඔයාලා ගාන හදලා තියෙන කියන්නේ මිස් වෙන්න. හැදුවා? ඔව්. තරුණිකා? චුලා අඬු කවුද මේ? හැදුවේ නැහැ. හැදුවා හිමි කිව්ව. දැන් එහෙනම් මේක අපි වර්ග සමීකරණයක් විදිහට ලියාගමු. කොහොමද ලියාගන්නේ? tan phi වතාවක් 1 ඍණ e ධන 2t වර්ග සමානයි t ධන et. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2 tan phi වතාවක් t වර්ග. t ගේ වර්ග සමීකරණයක් විදිහට අපි ලියාගමු. එතකොට තනින් එනවා ධන 1 ඍණ e වතාවක් tan phi 1 ඍණ e වතාවක් tan phi සමානයි මේකත් අපි සුදු කරන්නේ නැතුව ඉමුකෝ. ඒකත් ඕනේ නැහැ සුදු කරන්න. t වතාවක් 1 ධන e. මෙයා මේ පැත්තට දාගමු. එතකොට අපිට එනවා 2 tan phi වතාවක් t වර්ග ධන නෙමෙයි ඍණ t ගේ වර්ග සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. ඍණ t වතාවක් අපි t පස්සට දාගමුකෝ. 1 ධන e වතාවක් t ධන 1 ඍණ e වතාවක් tan phi. මෙයා නියත පදේ. මේ තියෙන්නේ නියත පදේ. මේක c. මේ තියෙන්නේ b. මේ තියෙන්නේ a. හරි? එහෙනම් අපිට දැන් ගන්න පුළුවන් දැන් මොකද්ද වෙන්න ඕනේ? මේ විදිහේ ගැටුමක් පවතින්න නම් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් අපිට ගොඩ නැගෙනවා. හරි? මේ විදිහේ ගැටුමක් පවතිනවා නම් මෙහෙම සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. ඇත්තටම මෙහෙම වෙනවා නම් අනිවාර්යෙන් මේ සම්බන්ධතාවයේ මොකක් වෙන්න ඕනේද? විවේචකය ධන වෙන්න ඕනේ. හරි? විවේචකය ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා t ඩෙල්ටා t මෙහෙම කියන්නේ නැත්තම් යටින්ද t දාන්න. විවේචකේ දාන එක නෑ හරි. ඔව්. එහෙම දාන්නේ. එහෙම පොඩ්ඩක් යටින් දාන්නේ. එහෙම දාන්න ඕනේ නෑ ටික. දෙල්ල තමයි. හරි? එතකොට මොකද්ද වෙන්න ඕනේ? මේක පවතින්න නම් මේ ගැටුම වෙන්න නම් මෙහි ඩෙල්ටා විශාලයි බිඳුවයි කියලා ගත්තා නම් හරි. විශාලයි හෝ සමානයි. සමාන උනත් ගැටෙනවා. හරි? සමාන උනත් ගැටෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් අපි බලමු b වර්ග. ඒ කියන්නේ ඍණ 1 ධන e ගේ සම්පූර්ණ වර්ගය. ඍණ 4යි. පසිදු සද්ද වැඩි. ඒ කියන්නේ 2 tan phi. වතාවක් c කියන්නේ 1 ඍණ e tan phi. විශාල හෝ සමානයි බිඳුවයි. හරි? දැන් tan phi ගේ වර්ගයක් තියෙනවා. එතකොට එනවා
එක ධන e ගේ සම්පූර්ණ වර්ගයක් ඍණ 8 වතාවක් එක ඍණ e ගේ e වතා එක ඍණ e වතාවක් tan වර්ග phi විශාල හෝ සමානයි බිඳුවයි. ඔන්න ඔහොම වෙනවා. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් tan වර්ග phi විශාල හෝ සමානයි ආව් පැත්ත මාරු වෙනවනේ ඍණක් මෙතන. හරි. කුඩා හෝ සමානයි. මොකද මේ පදේ අපි එහා පැත්තට ගෙනහිල්ලා ඊට ඒ කියන්නේ මේ සම්පූර්ණ පදේ මෙහා පැත්තට ගෙනහිල්ලා එතන මෙයාගේ බෙදන්න පුළුවන් නේ. මේකේ බෙදන්න පුළුවන් වෙන්නේ හේතුව තමයි මෙතන එක ඍණ e කියලා කියන්නේ එකට වඩා වැඩි ඈ. ආන් ඒ නිසා. එතකොට මෙතන එනවා එක ධන e ගේ සම්පූර්ණ වර්ගය බෙදීම 8 වතාවක් එක ඍණ e. වරණිතර ඕනනම් දාමු එක ඍණ e විශාලයි බිඳුව නිසා. හරි. එක ඍණ e විශාලයි බිඳුව නිසා. අයියේ මේ කියන්නේ දැන් තීටා විශාල වෙද්දි tan තීටා විශාල වෙනවනේ. තීටා විශාල වෙද්දි tan tan විශාල වෙද්දි. එතකොට මේ එහෙම කියන්න බෑ පසිදු. අනන්තයට යවලා බලන්න. මොකද? tan psi කියන අනන්තයට යවලා බලන්න. tan psi කියන එක අනන්තයට. ඒ මොකද ඒ කිව්වේ? මෙමය තීටා විශාල වෙනකොට හරි තීටා විශාල වෙනකොට tan phi ට විශාල මගයක් එනවා කියලා කියන්න බෑ. නෑ psi විශාල වෙද්දි tan psi විශාල වෙනවා. psi විශාල වෙද්දි tan psi විශාල වෙනවා. එතකොට ඒක අනන්තයට යනවා කියලා කියන්න නම් මේ පසිදු මේක අපි හිතන්න ඕනේ එහෙමනම් මේක 90යි හැරෙන්නේ කියලා. ඒවන අපිට ගාන කියන්න ඕනේ මේ උපරිම අපගමනේ 90යි කියලා. තේරුණාද? මම හිතන්නේ ඔයා හිතපු එක වැරදි. ඒ කියන්නේ එහෙම ගානේ මොකුත් කියලා නැහැ දැන්. ෂයි විශාල වෙනකොට tan ෂයි කියන එක්කෙනා අනන්තයට යන්න නම් ඒ කියන්නේ මෙයා අංශක 90ක් වෙන්න බෑ. ඒ කියන්නේ මෙයා අංශක 90ට යන්න බෑ. ෂයිට කොමාගයක් ආව කොච්චර විශාලයක් ආව tan ෂයිට යන්න දිය උපරිමේ අනන්තේ 90 කියන්නේ නෙවෙයි. කොහොමද? ෂයිට අනන්තයට යන්න බෑ. tan ෂයිට නෑ මම කියන්නේ tan ෂයි දෙක මෙමය ෂයි අනන්තයට යනවා කියලා මම කියන්නේ. ඔව් ෂයි යනවා නම් 90ට ගියොත් නේ tan ෂයි අනන්තයට යන්නේ. ටිකක් දීලා දෙන්නේ වෙන්න. විතරක් තියලා තියෙනවා. හරි. පැහැදිලිද? එහෙනම් මේකේ ගානේ කොහෙවත් කියලා නැහැනේ ෂයි කෙනෙක් කියන 90ට යනවා කියලා. 90ට යන විට මෙහෙම වෙනවා කියලා පෙන්වන්න කියලා නැහැ. කොහෙවත් මොකද? පැහැදිලිද? හරි. හරි. එතකොට දැන් අපිට උත්තරේ තියෙන්නේ මොකක්ද? එක ඍණ e බෙදීම 2. නෑ. tan θ සමානයි එක ඍණ e බෙදීම 2 විට θ නෝට්ට උපරිමගයක් ඇති වෙනවා කියලානේ කියන්න ඕනේ. මේ ෂයි නෝට්ට උපරිමගයක් ඇති වෙනවා කියලානේ කියන්න ඕනේ. එතකොට ෂයි නෝට් උපරිම වෙනකොට tan ෂයි නෝට් උපරිම වෙනකොට කොහොමද මේක? ඒකට සමාන. ඒ කෝණ සමාන ලකුණ සමාන ටික. කෝණ උපරිම. කෝණය උපරිම වෙනකොට එන්න පුළුවන් සුළු කෝණයෙන් සුළු කෝණනේ. සුළු කෝණයක කෝණය වැඩි වෙනකොට tan එකේ වැඩි වෙනවා. ඒකට උපරිම දෙනවා නම් සමාන ලකුණ. tan psi කරනවා එක දණේ e වර්ගයේ බෙදීම tan වර්ගමූල ගන්නවා. ඔව් දැන් මේක අපිට ගන්න පුළුවන් tan ෂයි කුඩා හෝ සමානයි වර්ගමූල 1 ධන e ගේ වර්ගය බෙදීම 8 වතාවක් 1 ඍණ e නේ. කොහොමද එන්නේ? ඒක කොහොමද විස්තර කරන්නේ? tan psi හතට වඩා කුඩා කියන්නේ. හතට වඩා කුඩා සමාන කියන්නේ. tan psi වැඩි මගේ හතරනේ. tan වර්ග
හයි ඒක හතර හෝ ඊට වඩා අඩුයි. මේ හතර වගේ එකක් තියෙනවා හතර වඩා අඩුයි. ඕ සමානයි. ඒක උපරිම වගේ තමයි. පැහැදිලිද? එතකොට දැන් මේකේ අපෙන් අහන්නේ මොකක්ද? ෂයි නෝට් එන්න පුළුවන් ෂයිට එන්න පුළුවන් උපරිමගේනේ. හරි? එතකොට ෂයිට එන්න පුළුවන් උපරිමගේ වෙනකොට. ඒ කියන්නේ කෝණය උපරිම වෙනකොට tan ෂයිටත් එන්න පුළුවන් උපරිමගේ එන්න ඕනේනේ. මේ කෝණය උපරිම වෙනකොට tan ෂයිටත් එන්න ඕනේ උපරිමගේ එන්න ඕනේ. පැහැදිලිද? එතකොට අපිට කියනවා tan ෂයි කියන එක්කෙනා මේ අගය හෝ ඊට වඩා අඩුයි. හරිද? එතකොට මේ අගය වෙන්නේ කියන්නේ මේ අගය හෝ ඊට වඩා අඩුයි කියලා කියන්නේ මේ අගය වෙන්න නම් අන්න ඒ වෙලාවේදී මේ ෂයි කියන එක්කෙනා ෂයි නෝට් වෙලා තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මේ ෂයිට එන්න පුළුවන් උපරිම අගය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපගමනේ උපරිම වෙලා තියෙන්න ඕනේ. පැහැදිලිද කියන දේ? පැහැදිලිද? ආවගේ දැක්වල එන tan ෂයි පහර වඩා අඩු දහවකම කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. tan ෂයි කුඩා හෝ සමානයි 5යි කියලා නිකන් හිතන්නකෝ. නිකන් ඉලක්කම. හරිද? එතකොට දැන් tan ෂයි කියන කෙනා කවුරු වෙන්නත් පුළුවන්ද? tan ෂයි කියන කෙනා සමහර වෙලාවකදී කවුරු වෙන්න පුළුවන්ද? එක වෙන්නත් පුළුවන්. tan ෂයි කියන කෙනා සමහර වෙලාවකදී දෙක වෙන්නත් පුළුවන්. මම කියන්නේ මම මේ ලියන්නේ tan ෂයි කියන කෙනාගේ අගය. එතකොට අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙලා තියෙන්නේ? 5ට වඩා අඩුයි. මෙයාත් මොකද වෙලා තියෙන්නේ? 5ට වඩා අඩුයි. දැන් මේක මේ විදිහට ගිහිල්ලා යම් අවස්ථාවක් එනවා tan ෂයි කියන එක්කෙනා සමානයි 5යි කියලා. හරි? සමානයි 5යි කියලා එනවා. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ මොකක්ද? tan ෂයි කියන එක්කෙනා එක වෙලාවකදී එක වෙන්න පුළුවන්. තව වෙලාවකදී දෙක වෙන්නත් පුළුවන්, තුන වෙන්න පුළුවන්, හතර වෙන්න පුළුවන්, පහ වෙන්න පුළුවන්. එතනින් එහාට තවදුරටත් වැඩි වෙන්න බෑ කියලා තමයි මේ සීමාවෙන් කියලා දීලා තියෙන්නේ. පැහැදිලිද? tan ෂයි තවදුරටත් මෙතනින් එහාට වැඩි වෙන්න බෑ. එහෙනම් tan ෂයිට එන්න පුළුවන් උපරිම අගය කියන්නේ කවුරු වෙන්න ඕනේ? මෙන්න මේ අගය වෙන්න ඕනේ. තේරුණාද කිව්ව දේ? පසිදු තේරුණා. හරි. අන්න පසිදු කතා කරා. කවුද අපේ තරුණිකා? තරුණිකා නේද උත්තර දුන්නේ? ඔව්. එතකොට කවුද අනිත් එකනා මදුභාෂිනී කොහමද? මදුභාෂිනී ආ හෙන දුරින් නම් කතා කරන්නේ. තේරුණා. හරි. හරි එහෙනම් අපිට ගන්න පුළුවන් එම නිසා tan ෂයි උපරිම සමානයි වර්ගමූල 1 ධන e ගේ වර්ගය බෙදීම 8 වැඩි 1 ඍණ e වෙන්න ඕනේ. හරි? tan ෂයි උපරිම. අපි දන්නවා මම මේක මකන්නද? වැඩි මකන්නද? හරි. හරි. එතකොට අපි දන්නවා tan ෂයි උපරිම එහෙනම් අරාගය වෙන්න ඕනි. අපිට කියනවා tan ෂයි කියන එකේනා උපරිම අවස්ථාවේ ෂයි කියලා කියන්නේ ෂයි නෝට්ලු. හරි? මෙම අවස්ථාවේදී ෂයි සමානයි ෂයි නෝට් වේ. එම නිසා tan ෂයි සමානයි tan ෂයි නෝට් සමානයි වර්ගමූල මේක මම මෙහෙම ලියන්නම්. 1 ධන e බෙදීම 2යි මූල දෙවතාවක් 1 ඍණ e. ඔන්න ඔය වෙනවා. අයියේ ඕකේ. දැන් මේක කියලා තියෙනවා t සමානයි වර්ගමූල 1 ඍණ e බෙදීම තාම මේ වැඩේ පෙන්නලා ඉවර නැහැ. අපගමනය මේක මෙහෙමයි කියන්නේ හරිද? අපගමනය උපරිම වෙනකොට tan theta සමානයි අරක බවයි පෙන්වන්න ඕනේ. ඈ? මොකද?
අර හැදුවත් මේක ආව කියලා කියන්නේ. ඔව්. ඒ වුණාට අපිට කියන්නේ මේක පෙන්නලා ඒක පෙන්නන්න කියලා. ඒ ගානේ තේරුම මේක. අන්න ඒක හොඳට තේරුම් ගන්න. මේකට උත්තරයක් දෙන්නකෝ. ඔයාලා කොහොමද එහෙම වුණාට පස්සේ මේක උපරිමයි මේ කෝණය උපරිමයි මේ අගේ උපරිමයි කියලා කිව්වේ? ආව ප්‍රශ්නේ තේරුණාද? දැන් ඔයාලා ඉස්සෙල්ලාම කියනවානේ tan θ සමානයි 1 ඍණ e බෙදීම 2 වර්ගමූලය කියලා. මෙහෙම වෙනවා නම් මේක උපරිමයි කියලා. කොහොමද හරියටම කියන්නේ මෙයා තමයි උපරිමම කියලා? ඇයි එහෙම වෙලා දැන් අපිට හිතන්න දැන් ඔයාලට දෙනවා වෙන ප්‍රකාශනයක්. බොරු ප්‍රකාශනයක් දෙනවා. ඔතෙන්ද දෙනවා නිකන් 1 ඍණ e නෙවෙයි 1 ඍණ 2යි e කියලා. හරි නිකන් හිතන්නකො නිකන්. අපිට ගාන කියනවා මෙහෙම 1 ඍණ 2යි e විට 2යි e බෙදීම 2. මෙන්න මෙයාගේ වර්ගමූලයේ විට උපරිමද යන්න පෙන්නන්න. ඒව දුන්නොත් මොකද කරන්නේ? එතකොට පුළුවන් වෙනවනේ කොහොම හරි මේ ෂයි නෝට් කියලා කියන්නේ මෙන්න මේ අගය කියලා කියන්නේ උපරිමමයි කියලා කියන්නේ. කොහොමද එහෙම කිව්වේ? කො උත්තරයක් ඕනේ. මදුභාෂිනී ඒක කොහොමද කිව්වේ? ආයේ උත්තරේ හෙව්වද? අවුනේ. මදුභාෂිනී චුට්ටක් ඔයා ෆෝන් එකට ලං වෙලා කතා කරලා නැත්නම් හෑන්ඩ් ෆ්‍රී එකක් හරි ගහ ගන්නකෝ. එහෙනම් මේක දීලා තියන්න. නෑ මම අහන්නේ හරි ඔයාලා එහෙම කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලා කොහොමද කියන්නේ මෙයා තමයි උපරිමම කියලා? එහෙම වෙනකොට මේක උපරිම දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දුන්නා කියලා. දැන් මේක මේ වෙලාවෙදිත් ඔයාලට මේකට අගයක් ගන්න බැරිද? මේ වගේ වෙලාවකදී ඔයාලට මේකට අගයක් ගන්න පුළුවන් නේ. හැබැයි එතකොට කොහොමද කියන්නේ ඒ ආපු අගේ උපරිමමයි කියලා? ඒක උපරිම නෑනේ ඇත්තටම. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ස්ථිර කරලා කියන්නේ මේ ආපු උත්තරේ උපරිමමයි. මේකේ tan phi ඔයාලා අගේ දාලා හොයනවනේ. එතකොට මෙන්න මේක එනවනේ. මේ tan phi නෝට් ගාගේ. දැන් ඒකේ හෙව්වට දැන් අරක හිතන්නකෝ. අපිට සිතයක් දෙනවා අඳින්න. අවකලනයේදී අපි අඳින්නේ අර. අපි f'(x) හොයලා බිඳුවට සමාන කරලා අපි කණ්ණාංක හොයනවනේ. හැරුම් ලක්ෂ. හැරුම් ලක්ෂ හෙව්පලට අපිට කියන්න බෑනේ තුනේදී මේම උපරිමයක් තියනවා කියලා. අපි හොයන්න එපා මෙන්න මේ අවස්ථාවවලදී මේ ශ්‍රිතේට මොකද වෙන්නේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොයන්න එපා. එතකොට අපිට කියන්න පුළුවන් තුනේදී ඔන්න අවමයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔන්න උපරිමයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් මේකෙත් ඒ වගේ ඔයා හොයලා තියෙන්නේ tan phi මෙන්න මේ අගේදී tan phi not හොයලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඇත්තටම දන්නේ නැහැ උපරිම දවමද කියලා. චූටි ලකුණු කොයි පැත්තට හැදුවත් අවුලක් නැහැ. අර මෙන්න මෙතනදී අර උපරිමයි කියන එක අතන පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ මේ අරක හොයලා ඊට පස්සේ අපේ උපරිමයි කියලා පෙන්වන්න ඕනේ. ඔව්. මෙහෙම එකක් ආවා. ඒක පෙන්වන්න එපා. දැන් ඔය අහන්නේ උපරිම ඔය අහන්නේ මොකද ප්‍රශ්නේ? උපරිම phi node නේ අහන්නේ නේද? ඔව් එතකොට අපි අරකට දාලා හෙව්වේ නිකන් අගයක් විතරයි. අපි දැන් ඒක පෙන්වන්න ඕනේ උපරිමයක්ද කියලා. නේද? තේරුණාද? නැත්තම් මෙහෙම හදාගෙන ගිහිල්ලා phi කෝණය උපරිම වෙන්නේ උත්ක්‍රමණ අර θයි phi සමාන වුණාමනේ. ඒ කියන්නේ උත්ක්‍රමණයක් නැති වෙලාවෙදී. phi කෝණය උපරිම වෙන්නේ θයි phi සමාන වෙලාවලදී. tan θ tan phi සමාන වෙලාවලනේ. එහෙම කියන්නේ බෑ. එහෙම කළා අනිත් tan θ tan phi සමාන කරලා x වෙනවා. ඒ උත්ක්‍රමණයක් නැති වෙන්නේ. ඔව්. නෑ උත්ක්‍රමණයක් නැති වුණත් අපිට කියන්න බෑනේ මේ tan θ tan phi සමානයි. phi කියන එක නා θ වෙන්න ඕනේනේ. phi කියන එක නා θ වෙනවා කියලා නෑ phi කියන එක නා බිඳුව වුණොත් විතරයි උත්ක්‍රමණයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඔව් බිඳුවක් වුණා. ඔව්. එතකොට phi කියන කෙනා එතකොට
ඒ කියන්නේ මේක ගැටිලා නැහැ කියලා කියන්නේ. එතකොට tan θ tan phi සමාන කරලා එහෙම කරන්න x බෑ. වෙනවා. බෑනේ එහෙම. එතකොට x වෙවම තමයි ඔන්න උත්තරේ එන්නේ. මේ මෙන්න මේ උත්තරේ. දැන් ඔය x දීලා තියෙන්නේ මෙන්න මේක. නෑ tan θයි tan phi නෙවෙයි හොයන්නේ. එතන හොයන්නේ ඒක නෙවෙයි. phi. දැන් අපි අර මෙන්න මෙතන දීපු මේ ප්‍රකාශනය ගන්න ඕනේනේ. ඔව්. මේ ප්‍රකාශනය ගන්න ඕනේනේ. දැන් එතකොට අපි කරන්නේ අර කලින් හොයපු උත්තරේ තියෙන්නේ. tan phi ට හොයපු උත්තරයක් තියෙන්නේ. ආන් ඒකට මෙන්න එතන තියෙන tan phi. ඔව්. tan phi not ui සමාන කරා. ආ. θ නෙවෙයි. ඔව්. θ කියවෙන්නේ නැහැ. තේන්න? θ නෙමෙයි. phi නෙමෙයි. ඔයාලට නිකන් වැඩේ වයර් වුණාද නැහනේ? හරිද? මේ ළමයි. හරි නේද වැඩේ? අවුලක් නැද්ද? තේරුණාද? හරි. ආ. හරිනේ? හරි. දැන් එතකොට අපි හොයමු මෙන්න මේ අපිට දීලා තියෙන ප්‍රකාශනේ තියෙන්නේ. ආන් මේ ප්‍රකාශනේ දැන් අපි හොයමු. එතකොට දැන් මේ තියෙන්නේ යම් කෝණයක්. හරි? එතකොට tan phi එන්න පුළුවන් උපරිමගේ. එහෙම නැත්නම් phi not එන්න පුළුවන් උපරිමගේ අපිට හම්බ වෙන්නේ මේ වෙලාවේදී. මෙහෙම වුණාම තමයි phi not එන්න පුළුවන් උපරිමගේ හම්බ වෙන්නේ. දැන් අපි බලමු. අපි කලින් ගත්තනේ ප්‍රකාශනයක් tan phi සමානයි 1 ධන e t බෙදීම 1 ඍණ e ධන 2t වර්ගනේ. කොහොමනේ? හරි. දැන් එතකොට උපරිම අවස්ථාවේදී මොකද්ද වෙන්න ඕනේ? අර tan θ ට එන්න ඕනේ අගයක් තියෙනවනේ. ආන්නේ ආව හොයා ගන්න ඕනේ දැන්. tan θ ට එන්න ඕනේ අගේ මෙන්න මෙහෙම වෙනවා කියලා තමයි හොයා ගන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතෙන්ද මොකද කරන්නේ? මෙන්න මෙයාව ආදේශ කරනවා. එතකොට එනවා 1 ධන e බෙදීම දෙවතාවක් මූල 2යි 1 ඍණ e සමානයි 1 ධන e වතාවක් t බෙදීම 1 ඍණ e ධන 2t වර්ග. මෙයාට මෙයා කැපෙනවා. හරස් ගුණ කරගමු. නෑ. මේක අර මෙතනින් මෙහෙම හදන්න පුළුවන්. අපිට ආව ප්‍රකාශනය තියෙන්නේ. අපි දැන් හොයලා තියෙන්නේ මොකක්ද? tan phi not එන්න පුළුවන් උපරිමගේ දැන් අපි හෙව්වනේ. හරි? tan phi not එන්න පුළුවන් උපරිමගේ හෙව්වනේ. පොඩ හරියට අහගන්න. හරිද? ඒ පාර යාළුවා ගිහිල්ලා නැති කෙනා. හරි tan phi not එන්න පුළුවන් උපරිමගේ මේකනේ. ඒතකොට දැන් අපිට කියන්නේ මෙන්න මෙයා මෙහෙම වෙනකොට හරි tan θ කියන එක්කෙනා මෙහෙම වෙනකොට මේක උපරිම වෙලා කියලා පෙන්වන්න නෙවෙයි. ඉතින් අපිට මෙහෙමත් කරන්න පුළුවන් නේ. tan θ කියන්නේ t නේ. ඌව ඕනනම් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. හරි? ඌව මෙතෙන්ට ආදේශ කළා අපිට බලන්න පුළුවන් මේ අගේ වෙනවද කියලා. ඒත් හරි. පැහැදිලිද? ඒක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. කැමති නම් මේ අගේ මෙතෙන්ට ආදේශ කළා tan phi ට එන අගේ මෙයාමයි කියලා පෙන්නනවා. එහෙම නැත්නම් කැමති නම් මේ අගේ මෙතෙන්ට ආදේශ කළා tan θ ට මෙයා කියනවා කියලා පෙන්නනවා. තේරුණාද කිව්වද? පසිදු තරුණිකා. ඔව්. පසිදු? ඔව් ඒ කියන්නේ මේක මෙහෙමයි වෙන්නේ. කැමති නම් මේක මෙතෙන්ට ආදේශ කළා මෙයා පෙන්නනවා. එහෙම නැත්නම් කැමති නම් මෙයා මෙතෙන්ට ආදේශ කළා මෙයා පෙන්නනවා. ඔය දෙකම හරි. හරි. ආදේශ කළා උත්තරේ ගන්න. ඔයාලා උත්තරය අරන් තියෙන නිසා මම හිතන්නේ ඉතින් එහාට මම හදන්න ඕනේ නිකන් නෑනේ.
ඕනද හදන්න? ඒ කොටස මම හදන්නේ නැහැ ඔයාලා ඒ ටික හදා. එච්චරයි නේද ඒ ගාන දුන්නේ මම. ඔව්. මෙතන කියනවා ගානේ තීටා නෝට්ස් හොයන්න කියලා. තීටා ෂයි නෝට් හොයන්න කියලා. ඒතකොට ෂයි නෝට් කියන්නේ කවුද? tan inverse මේ උත්තරේ ලියවෙන්න ඕනි 1 ධන e t බෙදීම 1 ඍණ e නෑ මේක නෙවෙයි tan ෂයි කියලා කියන්නේ කීදාවේ 1 ධන e බෙදීම 2යි මූල 2 වතාවක් 1 ඍණ e මේක මොකද යන්නේ tan ෂයි නෝට් කියන්නේ මොකද්ද කියලා අහනවා. අපි තව එක ගානක් හදනවද? පුළුවන්ද හදන්න? guys තව ගානක් හදනවද? මොකක්ද? තව ගානක් හදනවද කියලා අහන්නේ. අනේ මම මේ අයියේ ඔව්. එතකොට මේ තියරි කියලා ඔච්චරයි ගෝල ගැටමල. ගෝල ගැටුම් වල ඉතින් තියරි කියලා තියෙන්නේ මොකද්ද? කම්බයින් මැත්ස් වලදී ඉගෙන ගත්ත එකම තමයි. ඉතින් මෙතන අර අලුත් තියරි එකක් විදිහට එනවා මෙන්න මෙයා. අර ඉතින් ගණන් හදන ඒවා සංකීර්ණයි ඉතින් ඊට වඩා. ඒ ආරෙන් ඉතින් අලුතෙන් කියලා ඉගෙන ගන්න තියරි නෑ. ඔය තියරි කොටස් තුන විතරයි තියෙන්නේ. මෙන්න මේක මතක තියාගන්න. උත්ක්‍රමණ කෝණය. ඒක ඉතින් ඔයාලට මතක් කරනවා. ඉතින් උත්ක්‍රමණ කෝණය කිව්වම හැරෙන කෝණය කියන එක ඉතින් එනවනේ ඔළුවට. අපගමන කෝණය කිව්වත් හරි. කියන්න බලන්න මේ තව ගානක් හදනවද මොකද කරන්නේ? ඔයාලට තේරුණාද ඔයාලට? තේරුණා. ඔයාලා නෑ. මට. තරුණිකා